අයිබෝවන් අපස උසස් පෙළ ගිණුම්කරණයේ විෂයේ 13 ශ්‍රේණියට අදාළ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප කියන මාතෘකාව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එහිදී මීට පෙර වැඩසටහනකදී මම සාකච්ඡා කරා පොදු කාර්ය පිරිවැය කොහොමද නිෂ්පාදිතයකට අවශෝෂණය කරන්නේ කියන මාතෘකාව. එතෙන්දී අපි කතා කළේ පොදු කාර්ය පිරිවැය රැස් කිරීම, ඊළඟට ප්‍රතිපාදනය සහ විභජනය කියන මාතෘකා තුන පමණයි. මේ වැඩසටහනේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ කෙසේද කියන කොටස. මම පෙර පැහැදිලි කළ ආකාරයට මේ පාඩම සම්බන්ධ වෙන්නේ පොදු කාර්ය පිරිවැය නිෂ්පාදිතයන්ට අවශෝෂණය කිරීම කියන අනුමාතෘකාව යටතේ දෙවෙනි කොටස ලෙස. ඒ අනුව ඔබට මතක ඇති මීට පෙර වැඩසටහනේදී අපි කතා කරා පොදු කාර්ය පිරිවැය කියන්නේ කුමක්ද? ඒ වගේම පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන ලෙස වර්ගීකරණය කරන්නේ කෙසේද? සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙල අපි සාකච්ඡා කරා. එතෙන්දී ඔබට මතක ඇති නිෂ්පාදන පොදු කාර්ය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙලේ අපි සාකච්ඡා කළ පොදු කාර්ය පිරිවැය රැස් කිරීම, ප්‍රතිපාදනය සහ විභජනය කියන මාතෘකා තුන. එතෙන්දී අපි කතා කළේ නැහැ අවසාන පියවර වන පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය. අන්න ඒ නිසා මේ මාතෘකාවෙන් මම බලාපොරොත්තු වෙනවා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. ඒ වගේම මේ මාතෘකාවෙන් මම බලාපොරොත්තු වෙනවා පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් සකස් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. ඒ නිසා දුවේ පුතේ ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ වැඩසටහන අවසන් වෙනකොට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. ඒ වගේම පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් පිළිල කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. අවසාන වශයෙන් මම මුලිනුත් සාකච්ඡා කරා ඔබට මතක ඇති අපේ අරමුණ තමයි නිෂ්පාදන පොදු කාර්යය කෙසේද භාණ්ඩයකට වෙන් කරන්නේ කියන එක. ඒ නිසා අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොදු කාර්ය පිරිවැය කෙසේද නිෂ්පාදිතයකට, ඒ කියන්නේ භාණ්ඩයකට අන්තර්ග්‍රහණය කරන්නේ කියන එක. නිසා දුවේ පුතේ ඔබට මතක තියාගන්න මේ පාඩම අවසන් වෙනකොට භාණ්ඩයකට නිෂ්පාදන පොදු කාර්ය අන්තර්ග්‍රහණය එහෙම නැත්නම් අවශෝෂණය කරන්නේ කෙසේද යන්නත් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මුලින්ම යමු පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කියන මාතෘකාවට. ඔබ මතක් කරගන්න දුවේ පුතේ පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙල මම නැවත මතක් කරොත් එහෙම පොදු කාර්ය පිරිවැය රැස් කිරීම තමයි අංක 1, පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය තමයි අංක 2, පොදු කාර්ය පිරිවැය විභජනය තමයි අංක 3. ඒ අනුව 4 වෙනි හේවත් අවසාන පියවර තමයි පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය. දැන් ඔබ හිතන්න මේ වන විට පොදු කාර්ය පිරිවැය කොහෙද තියෙන්නේ? අපි මූලාශ්‍ර ලේඛන වලින් පොදු කාර්ය පිරිවැය රැස් කරගත්තා. ඊළඟට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් පොදු කාර්ය පිරිවැය අයිතම අපි ඒ අදාළ පිරිවැය මධ්‍යස්ථානයට එහෙම නැත්නම් අංශයට වෙන් කළා. ඒ කියන්නේ ප්‍රතිපාදනය කරා. ඊට පස්සේ විභජනයේ යටතේ අපි අර පැහැදිලිව හඳුනා ගන්න බැරි පොදු කාර්ය පිරිවැය සුදුසු පදනම් භාවිතා කරලා නිෂ්පාදන සහ සේවා දෙපාර්තමේන්තුව වලට වෙන් කළා. ඒකට අපි කිව්වා ප්‍රාථමික විභජනය කියලා. ඊට පස්සේ ද්විතීයික විභජනයේ යටතේ සේවා දෙපාර්තමේන්තුව වලට වෙන් කළ පොදු කාර්ය පිරිවැය නැවත අපි වෙන් කළා නිෂ්පාදන දෙපාර්තමේන්තුව වලට සුදුසු පදනම් භාවිතා කරලා. දැන් ඔබ හිතන්න අවසාන වශයෙන් පොදු කාර්ය පිරිවැය වෙන් වෙලා තියෙන්නේ මොන දෙපාර්තමේන්තුවලටද? ඒ කියන්නේ නිෂ්පාදන සහ සේවා කියන වර්ග දෙකටමද නැත්නම් නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට විතරද? අපි ද්විතීයික විභජනයත් සාකච්ඡා කරපු නිසා දැන් ඔබ ළඟ පොදු කාර්ය පිරිවැය වෙන් වෙලා තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවල පමණයි. නැවත මතක් කරගන්න මම කිව්වේ මේ පාඩම ආරම්භයේදීම අපේ අරමුණ තමයි පොදු කාර්ය පිරිවැය භාණ්ඩයකට වෙන් කිරීම. එහෙම නැතුව නිෂ්පාදන දෙපාර්තමේන්තුවකට වෙන් කිරීම නෙමෙයි. එහෙනම් තාමත් අපේ අරමුණ ඉටුනේ නැහැ. දැන් අපි ගාව තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට එකතු වෙච්ච නැත්නම් වෙන් වෙච්ච පොදු කාර්ය පිරිවැය. අපේ අරමුණ තමයි ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට වෙන් වෙච්ච පොදු කාර්ය පිරිවැය කෙසේ හෝ භාණ්ඩවලට නැත්නම් නිෂ්පාදිතවලට අන්තර්ග්‍රහණය කරන්න ඕන.
අන්න ඒ සඳහා අපි හතරවන පියවරේදී පාවිච්චි කරනවා එහෙම නැත්නම් භාවිතා කරනවා ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තු වලට පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත. දැන් නැවත මම මතක් කරනවා දැන් පොදු කාර්ය පිරිවැය එක් වෙලා තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු වලට පමණයි. ද්විතීයික විභජනයෙන් පසු. ඒ නිසා ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට අපි ගණනය කරන්න ඕනේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතයක්. ඒ අනුපාතය ගණනය කරන ආකාරය ඔබට තිරේ දැක ගන්න පුළුවන්. අපි ගමු එක නිෂ්පාදන දෙපාර්තමේන්තුවක්. උදාහරණයක් ලෙස අපි හිතමු කැපීම් දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක කැපීම් දෙපාර්තමේන්තුව නැත්නම් අංශය. දැන් කැපීම් අංශයේ පොදු කාර්ය පිරිවැය වෙන් වෙලා තියෙනවා. එතකොට ඒ කැපීම් අංශයේ නැත්නම් නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ වෙන් වුණ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය. ඇත්තටම දුවේ පුතේ මෙතන මතක තියාගන්න අපි පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතයක් ගණනය කරන්නේ අයවැයගත තොරතුරු භාවිතා කරලා. අයවැයගත කියන්නේ ඇස්තමේන්තුගත තොරතුරු භාවිතා කරලා. ඒ කියන්නේ භාණ්ඩය නිෂ්පාදනය කරන්න කලින්. ඒ නිසා අර අපි රැස් කරපු පොදු කාර්ය පිරිවැය ඊට පස්සේ ප්‍රතිපාදනය ඊට පස්සේ විභජනය ඒ සියල්ලම අපි කරේ අයවැයගත පොදු කාර්ය පිරිවැය භාවිතා කරලා. ඒ නිසා දැන් නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අන්න ඒ අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපි බෙදන්න ඕනේ තෝරාගත් අන්තර්ගහන පදනමේ අයවැයගත ඒකක සංඛ්‍යාවෙන් නැත්තම් ප්‍රමාණය. මම මේක මෙහෙම කියන්නම්. දැන් අපි හිතමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක කැපීම් අංශය සහ මැසීම් අංශය කියලා තියෙනවා කියලා. එතකොට කැපීම් සහ මැසීම් අංශ කියන්නේ නිෂ්පාදන අංශ. දැන් ඒ නිෂ්පාදන අංශවලට පොදු කාර්ය පිරිවැය වෙන් වෙලා තියෙනවා. ද්විතීයික විභජනයෙන් පසු. දැන් අපි බලන්න ඕනේ ඒ නිෂ්පාදන අංශයේ පොදු කාර්ය පිරිවැය ඇති වෙන්න බලපාන සාධකය මොකක්ද කියලා. ඒ කියන්නේ ප්‍රධාන සාධකය මොකක්ද? අපි නිකමට හිතමු කැපීම් අංශය කියන අංශය බොහෝ දුරට ශ්‍රමිකයන් සම්බන්ධ අංශයක් කියලා. ඒ කියන්නේ අපි හිතමු බොහෝ දුරට ශ්‍රමය ආශ්‍රිත කටයුතු කරන්න කියලා. ඒ වගේම මැසීමේ අංශයට අපි හිතමු බොහෝ දුරට ශ්‍රමිකිනු සම්බන්ධ වෙනවා. නමුත් යන්ත්‍ර හා සම්බන්ධ කටයුතු වැඩි කියලා. එතකොට අපි තීරණය කරන්න ඕනේ කැපීම් අංශයේ එකතු වෙච්ච පොදු කාර්ය පිරිවැය භාණ්ඩයකට අන්තර්ගහනය කරනකොට යොදා ගන්න අන්තර්ගහන පදනම මොකක්ද කියලා. අපි කිව්වා කැපීම් අංශය වැඩිපුරම භාවිතා කරන ශ්‍රමය. ඒ නිසා අපිට පුළුවන් තීරණය කරන්න කැපීම් අංශයේ නිෂ්පාදන පොදු කාර්ය අර භාණ්ඩ වලට ඒ කියන්නේ නිෂ්පාදනය කරන ඇඳුම් වලට අන්තර්ගහනය කරන්න යොදා ගන්න පදනම ලෙස අපිට ගන්න පුළුවන් ශ්‍රමපෑ සංඛ්‍යාව. ඒ වගේම මම කිව්වා මැසීම් අංශය වැඩිපුර භාවිතා කරනවා කියලා යන්ත්‍ර. එතකොට මැසීමේ අංශයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපිට භාණ්ඩවලට අන්තර්ගහනය කරන්න යොදා ගන්න පුළුවන් යන්ත්‍රපැය. අන්න ඒ වගේ ශ්‍රමපැය, යන්ත්‍රපැය ආදී පදනම් වලට කියනවා අන්තර්ගහන පදනම් කියලා. ඒ අනුව දුවේ පුතේ මතක තියාගන්න පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්නේ ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට කොහොමද? ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදනවා. ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට අපි තෝරාගත්ත අන්තර්ගහන පදනමේ අර මම කතා කරපු වගේ ඍජු ශ්‍රමපැය එහෙම නැත්නම් යන්ත්‍රපැය ආදී වශයෙන් අන්තර්ගහන පදනමේ අයවැයගත ඒකක සංඛ්‍යාව. ඕක ඉතා අවශ්‍යයි ඔබට විභාගෙදී ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ නිසා මතක තියාගන්න පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය සමානයි නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදීම. ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට අපි තෝරාගත්ත අන්තර්ගහන පදනමේ අයවැයගත ඒකක ප්‍රමාණය හෝ සංඛ්‍යාව. මේ වගේ භාවිතා කරන්න පුළුවන් අන්තර්ගහන පදනම් 6ක් තියෙනවා. පළවෙනි අන්තර්ගහන පදනම තමයි ඔබට පේනවා අංක 1 නිෂ්පාදන ඒකක පදනම. එතකොට අපි බලමු එකිනෙක පදනම යටතේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්නේ කෙසේද කියලා. දැන් බලන්න
පළවෙනි අන්තර්ගහන පදනම නිෂ්පාදන ඒකක පදනම. ඒ කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව. එතෙන්දී පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාතය ගණනය කරන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවේ බෙදනවා ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. එතකොට පිළිතුර මොකක්ද දෙන්නේ? පිළිතුර එන්නේ එක නිෂ්පාදන ඒකකයකට පොදු කාර්ය පිරිවේ. දෙවනි පදනම ගත්තොත් එහෙම ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම. එතෙන්දී පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදනවා අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය. වැඩි කරනවා 100. ඇතරම මේ අනුපාතය 100ට සංඛ්‍යාවක් ලෙස තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි වැඩි කරනවා 100. දැන් මේ දෙක සංසන්දනය කරපුවාම දුලපුතලට තේරෙන්න ඕනේ මේකේ සම්බන්ධයක් තියෙනවා. දැන් බලන්න ඉරෙන් උඩ හැම වෙලෙම තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදු කාර්යය. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අන්තර්ගහනය කරන්න මොනවටද? භාණ්ඩයට අන්තර්ගහනය කරන්න භාවිතා කරන පදනම් වෙනස් වෙන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කතා කරේ ඍජු ශ්‍රම පැය, යන්ත්‍ර පැය වගේ. ඒ වගේ පදනම් වෙනස් වෙන්න පුළුවන්. එතකොට පළවෙනි පදනම තමයි නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. එහෙනම් ඉරෙන් පහළට ඇවිල්ලා තියෙන්නේ අයවැයගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. එතකොට නිෂ්පාදන ඒකකයකට පොදු කාර්ය පිරිවැය ලැබෙනවා. දෙවෙනි පදනම ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනමේදී ඇවිල්ලා තියෙන්නේ ඉරෙන් පහළට අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය. එතකොට අපිට එනවා ඍජු ද්‍රව්‍ය පිරිවැයෙන් 100ට කොච්චර ප්‍රමාණයක්ද පොදු කාර්ය පිරිවැය වෙන්නේ කියන එක. ඒතර මේකේ තියෙන සම්බන්ධතාවයන් දුලපුතාල විශ්ලේෂණය කරනකොට පේනවා ඉරෙන් උඩ වෙනසක් වෙන්නේ නැහැ. ඉරෙන් පහළ පදනම පමණයි වෙනස් වෙන්නේ. අන්න ඒක තමයි මම කිව්වේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරනකොට ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදනවා තෝරාගත් අන්තර්ගහන පදනමේ. තෝරාගත් අන්තර්ගහන පදනම. ඒ පදනම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පේනවා ඉරෙන් පහළ තියෙන පදනම විතරයි වෙනස් වෙන්නේ. ඒ පදනම ඒකක සංඛ්‍යාව පමණයි වෙනස් වෙන්නේ. ඉරෙන් උඩ අයවැයගත පොදු කාර්ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දුල පුතාලා බලන්න මේ ඉරෙන් උඩ සහ ඉරෙන් පහළ කියන තොරතුරු දෙකම අයවැයගත තොරතුරු. ඒ කියන්නේ අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය බෙදෙනවා අයවැයගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාවෙන්. දෙවෙනි පදනමේදී අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය බෙදෙනවා අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය. මම කිව්වා ඒ වගේ භාවිතා කරන්න පුළුවන් පදනම් 6ක් තියෙනවා කියලා. ඒතර මෙතන පදනම් දෙකක් තියෙනවා මොනවද? නිෂ්පාදන ඒකක පදනම ඊළඟට ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම. අපි බලමු අනිකුත් පදනම් 4 මොනවද කියලා. අංක 3 තමයි ඍජු ශ්‍රම පිරිවැය පදනම. එතකොට පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය දුලපොතලට හිතා ගන්නත් පුළුවන්. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදනවා අයවැයගත ඍජු ශ්‍රම පිරිවැයෙන් වැඩි කරනවා 100. එතකොට ඍජු ශ්‍රම පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස පොදු කාර්ය පිරිවැය ලැබෙනවා. හතරවෙනි පදනම තමයි ප්‍රාථමික පිරිවැය පදනම. එතෙන්දී නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදු කාර්ය පිරිවැය බෙදනවා අයවැයගත ප්‍රාථමික පිරිවැය වැඩි කරනවා 100. එතකොට අපිට උත්තරයක් ලැබෙනවා ප්‍රාථමික පිරිවැයට ප්‍රතිශතයක් ලෙස පොදු කාර්ය පිරිවැය කොපමණ ප්‍රමාණයක්ද කියන එක. ඊළඟට අපි යනවා පස්වෙනි පදනමට. ඒ තමයි ඍජු ශ්‍රම පැය පදනම. එතෙන්දී බලන්න නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදලා තිනවා අයවැයගත ඍජු ශ්‍රම පැය සංඛ්‍යාව. එතකොට උත්තරේ එන්නේ එක ඍජු ශ්‍රම පැයකට පොදු කාර්ය පිරිවැය කොපමණ ප්‍රමාණයක්ද කියන එක. අවසාන පදනම යන්ත්‍ර පැය පදනම. ඒකෙදි බලන්න පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරලා තියෙන්නේ කෙසේද කියන එක. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදලා තියෙනවා අයවැයගත යන්ත්‍ර පැය සංඛ්‍යාව. එතකොට පිළිතුර ලැබෙන්නේ අපිට යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය කොපමණ ප්‍රමාණයක්ද කියන එක. ඒතර මෙන්න මේ ආකාරයෙන් විවිධ පදනම් භාවිතා කරලා පොදු කාර්ය පිරිවැය අන්තර්ගහනය කරන්න පුළුවන්. ඔබට මතක තියාගන්න තියෙන්නේ ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නැත්නම් අංශයේ
අයවැයගත පොදු කාර්ය පිරිවැය බෙදන්න ඕනේ ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට අපි තෝරා ගන්න අන්තර්ගහන පදනම. ඒ අන්තර්ගහන පදනම නිෂ්පාදන ඒකක වෙන්න පුළුවන්, ඍජු ද්‍රව්‍ය පිරිවැය වෙන්න පුළුවන්, ඍජු ශ්‍රම පිරිවැය වෙන්න පුළුවන්, ප්‍රාථමික පිරිවැය වෙන්න පුළුවන්, ඍජු ශ්‍රම පැය වෙන්න පුළුවන්, යන්ත්‍ර පැය වෙන්න පුළුවන්. ඒ අනුව අර්ථකථනය කරන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. මේ භාවිතා කරන පදනම් අපි බලමු මෙන්න මේ ක්‍රියාකාරකම යොදාගෙන. ඔබට පේනවා ක්‍රියාකාරකම 3 නිෂ්පාදන ආයතනයක පහත ඇස්තමේන්තුගත තොරතුරු දීලා තියෙනවා කියලා. ඒකේ පළවෙනි එක නිෂ්පාදන ඒකක සංඛ්‍යාව 8000ක් තියෙනවා. මුළු ඍජු ද්‍රව්‍ය පිරිවැය ලක්ෂ 4යි. මුළු ඍජු ශ්‍රම පිරිවැය පැය 10000ක් සඳහා 240000යි. මුළු ඍජු වෙනත් පිරිවැය 160000යි. එතකොට අපි දන්නවා ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියන වියදම් තුන එකතුවට කියනවා මොකද්ද? ප්‍රාථමික පිරිවැය. ඒ අනුව මුළු ප්‍රාථමික පිරිවැය ලක්ෂ 8ක් ඇවිල්ලා තියෙනවා. මේ සියල්ල ඇස්තමේන්තුගත. ප්‍රශ්නේ එහෙම නැත්නම් ක්‍රියාකාරකමේ ඉහළින්ම තියෙනවා ඇස්තමේන්තුගත තොරතුරු සපයා තියෙනවා කියලා. මේ ප්‍රාථමික පිරිවැය ලක්ෂ 8ට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 12 ලක්ෂයක් එකතු කරලා තියෙනවා. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 20ක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම ඇස්තමේන්තුගත කරලා තියෙනවා නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. අපි අර කතා කරේ පරිපාලන, විකුණුම්, මූල්‍ය පිරිවැය වෙනත් වියදම් වගේ. ඒ වගේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය 320000ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඉතින් දුලපතල මතක තියාගන්න මේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය දුන්නට රැවටෙන්න එපා. මොකද නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය අන්තර්ගහණය කරන්නේ නැහැ. ඒ නිසා මම මේ අභ්‍යාසයට ඇතුළත් කරේ මේ තීරණය ඔබ ගන්න ඕනේ. අපි අන්තර්ගහණය කරන්නේ එහෙම නැත්නම් භාණ්ඩයකට ඇතුළත් කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය විතරයි පොදු කාර්ය පිරිවැය. ඍජු පිරිවැය කොහොමත් ඇතුළත් කරනවා. පොදු කාර්ය පිරිවැය වලින් අපි ඇතුළත් කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය පමණයි. ඒ නිසා මෙතෙන්දී අපිට නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය වැඩක් නැහැ. ඒක නොසලකා හරියි. ඒ වගේම මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මේ සියලුම තොරතුරු ඇස්තමේන්තුගත නැත්නම් අයවැයගත තොරතුරු. ඊළඟට ප්‍රශ්නේ ඊළඟ කොටසේදී අපිට කියනවා අනිකුත් තොරතුරු යටතේ කාලච්ඡේදය සඳහා යන්ත්‍රපැය 4000ක් අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ පහත එකිනෙක පදනම යටතේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත ගණනය කරන්න. ඔබට මතක ඇති අපි පදනම් 6ක් සාකච්ඡා කරා. නිෂ්පාදන ඒකක පදනම, ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ප්‍රාථමික පිරිවැය, ඊට පස්සේ ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු ශ්‍රම පැය සංඛ්‍යාව සහ යන්ත්‍ර පැය සංඛ්‍යාව කියලා පදනම් 6ක් සාකච්ඡා කරා. අපි අහන්නේ ඒ එකිනෙක පදනම යටතේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්න කියලා. දැන් ඔබට ඉස්සෙල්ලත් මම කිව්වා අර පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදනවා අපි තෝරා ගන්න පදනමේ එක සංඛ්‍යාව. එහෙනම් අපි ගණනය කරමු එකිනෙක පදනම යටතේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය. පළවෙනි පදනම නිෂ්පාදන ඒකක පදනම. ඔබ මතක් කරගන්න කොහොමද මේ පදනම යටතේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්න කියලා. අයවැයගත නිෂ්පාදන පොදු කාර්යය බෙදන්න අයවැයගත මොකෙන්ද? නිෂ්පාදන ඒකක සංඛ්‍යාවෙන්. එතකොට නිෂ්පාදන ඒකකයකට පොදු කාර්ය පිරිවැය ලැබෙනවා. මම නැවත ප්‍රශ්නයට ගියොත් එහෙම ඔබට පේනවා අයවැයගත නිෂ්පාදන පොදු කාර්යය ලක්ෂ 12යි. ඒ වගේම අයවැයගත ඒකක සංඛ්‍යාව 8000යි. ඉතින් ලක්ෂ 12 8000න් බෙදන්න. අපි බලමු මේ එකිනෙක පදනම යටතේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්න කෙසේද කියලා. පළවෙනි පදනම තමයි නිෂ්පාදන ඒකක පදනම. ඔබ මතක් කරගන්න පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කළේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදු කාර්ය පිරිවැය බෙදුවා. අපි ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට තෝරාගන්න අන්තර්ගහන පදනමේ අයවැයගත ඒකක සංඛ්‍යාව. ඒතර දැන් පළවෙනි පදනම තමයි නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. මම නැවත අභ්‍යාසයට ගියොත් එහෙම ඔබට පේනවා නිෂ්පාදන පොදු කාර්යය ලක්ෂ 12ක් තියෙනවා අයවැයගත. මොකද ගාණ දීලා තියෙන ඇස්තමේන්තුගත තොරතුරු
ඒ අනුව අයවැයගත නිෂ්පාදන පොදු කාර්යය ලක්ෂ 12යි. අපිට කියනවා අයවැයගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව 8000යි කියලා. එතකොට ඒකක සංඛ්‍යාව අනුව පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාතය ගණනය කරන්නේ ලක්ෂ 12 බෙදන්න කීයද? ඒකක සංඛ්‍යාව 8000යි. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට ඒක ගණනය කරන්න පුළුවන්. ලක්ෂ 12 තමයි අයවැයගත නිෂ්පාදන පොදු කාර්යය. අයවැයගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව 8000යි. ඒ අනුව එක ඒකකයකට රුපියල් 150ක් බැගින් පොදු කාර්යය අන්තර්ගහනය කරන්න ඕන. ඒකකයකට රුපියල් 150 බැගින් පොදු කාර්යය අන්තර්ගහනය කරන්න ඕන. අපි ගමු දෙවෙනි පදනම. ඒ තමයි ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම. එතෙන්දි මම කිව්ව මතක ඇති දූල පුතාලට ඉරෙන් උඩ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අයවැයගත නිෂ්පාදන පොදු කාර්යය ලක්ෂ 12ම තමයි ඒක වෙනස් වෙන්නේ. හැබැයි දැන් ඉරෙන් පහළට එනවා අයවැයගත ඍජු ද්‍රව්‍ය පිරිවැය. අභ්‍යාසය ඔබට මතකයි නම් රුපියල් ලක්ෂ 4ක් තිබුණා ඍජු ද්‍රව්‍ය පිරිවැය. මම කිව්වා මේ අනුපාතය 100ට සංඛ්‍යාවක් ලෙස ඉදිරිපත් කරනවා. ඒ නිසා වැඩි කරන්න 100. එතකොට උත්තරයක් එනවා 300ක් කියලා. ඒකේ තේරුම තමයි යම්කිසි භාණ්ඩයක ඍජු ද්‍රව්‍ය පිරිවැය 100යි නම් ඒ වගේ තුන් ගුණයක් නේ 300ක් කියන තුන් ගුණයක් නේ. එතකොට යම්කිසි භාණ්ඩයක ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 100යි නම් ඒ භාණ්ඩයට අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය 300ක් වෙනවා. අපි මෙහෙමත් ගමු. යම්කිසි භාණ්ඩයක ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 10යි නම් ඒ භාණ්ඩයට අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය කීයක් වෙනවද? තුන් ගුණයක් කියන්නේ රුපියල් 30ක් වෙනවා. අපි මෙහෙමත් ගමු. යම්කිසි භාණ්ඩයක ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 1යි නම් රුපියලයි නම් ඒ භාණ්ඩයට අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය රුපියල් 3ක් වෙනවා. ඔන්න දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ 300ක් කියන එකේ තේරුම. අපි ගමු ඊළඟ පදනම. ඍජු ශ්‍රම පිරිවැය පදනම. එතෙන්දිත් අයවැයගත පොදු කාර්ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ අයවැයගත ශ්‍රම පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය. අභ්‍යාසයේ ඔබ දැක්කා අයවැයගත ඍජු ශ්‍රම පිරිවැය 240000යි. මේකත් අපි 100න් වැඩි කරනවා. එතකොට උත්තරයක් එනවා 500ක් කියලා. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 100යි නම් ඒ වගේ 5 ගුණයක්. ඒ කියන්නේ රුපියල් 500ක් වෙනවා පොදු කාර්ය පිරිවැය. යම්කිසි භාණ්ඩයක ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 50යි නම් ඒ වගේ 5 ගුණයක් කියන්නේ රුපියල් 250ක් වෙනවා අන්තර්ගහණය කරන්න ඕනේ පොදු කාර්ය පිරිවැය. ඒක තමයි මේ 500 කියන එකේ තේරුම. අපි ගමු ඊළඟ පදනම ප්‍රාථමික පිරිවැය. එතෙන්දිත් අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය වෙනස් වෙන්නේ නැහැ ලක්ෂ 12මයි. ඒක බෙදන්න ඕනේ හැබැයි ප්‍රාථමික පිරිවැය අයවැයගත ලක්ෂ 8යි. ඒකත් වැඩි කරනවා 100න්. එතකොට 150ක් එනවා. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක ප්‍රාථමික පිරිවැය, ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියන තුනේ එකතුව ප්‍රාථමික පිරිවැය රුපියල් 100යි නම් ඒ භාණ්ඩයට අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය රුපියල් 150ක් වෙනවා. ඒ කියන්නේ එකහමාර ගුණයක් වෙනවා. යම්කිසි භාණ්ඩයක ප්‍රාථමික පිරිවැය රුපියල් 1000යි නම් ඒ භාණ්ඩයට අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය කීයක් වෙනවද? එකහමාර ගුණයක් කියන්නේ 1500ක් වෙනවා. ප්‍රාථමික පිරිවැය රුපියල් 500යි නම් එකහමාර ගුණයක් කියන්නේ 750ක් වෙනවා. අන්න ඒ ආකාරයට අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය ගණනය කරන්න පුළුවන්. ඊළඟ පදනම ඍජු ශ්‍රම පැය පදනම. ඉරෙන් උඩ අයවැයගත පොදු කාර්ය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉරෙන් පහළ අයවැයගත ශ්‍රම පැය සංඛ්‍යාව මම ගානේ දීලා තිබුණා 10000යි කියලා. එතෙන්ද අපි 100න් වැඩි කරන්නේ අපිට එනවා එක ශ්‍රම පැයකට ඍජු ශ්‍රම පැයකට රුපියල් 120ක් කියලා. අපි හිතමු යම්කිසි භාණ්ඩයක් හදන්න ඍජු ශ්‍රම පැය එකක් ඕනේ කියලා. එහෙනම් අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය රුපියල් 120යි. යම්කිසි භාණ්ඩයක් හදන්න ශ්‍රම පැය දෙකක් ඕනේ කියලා හිතමු. එහෙනම් 120 වැඩි කිරීම 2 රුපියල් 240ක පොදු කාර්යයක් අන්තර්ගහණය කරන්න ඕනේ. ඊළඟට අපි ගමු යන්ත්‍ර පැය පදනම. ඉරෙන් උඩ අයවැයගත පොදු කාර්ය වෙනස් වෙන්නේ ලක්ෂ 12මයි. ගානේ මම දුන්න අතිරේක තොරතුරු වල අයවැයගත යන්ත්‍ර පැය සංඛ්‍යාව 4000යි. ඒ අනුව එක යන්ත්‍ර පැයකට රුපියල් 150ක් පොදු කාර්ය පිරිවැය අන්තර්ගහණය කරන්න ඕනේ. අපි හිතමු යම්කිසි භාණ්ඩයක් හදන්න යන්ත්‍ර පැය එකක් යනවා කියලා. එහෙනම් අන්තර්ගහණය කරන පොදු කාර්ය පිරිවැය කීයද? රුපියල් 150.
යම්කිසි භාණ්ඩයක් හදන්න යන්ත්‍රපෑ දෙකක් එනවා කියමු. එහෙනම් ඒ භාණ්ඩෙට අන්තර්ගහණය කරන පොදුකාර්ය පිරිවැය කීයද? 150 වැඩි කිරීම 2 රුපියල් 300ක් එනවා. මේ පදනම් 6ක් තිබුණට දූල පුතාලා බැලුවොත් එහෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල වැඩිපුරම පරීක්ෂා කරලා තියෙන්නේ මේ අවසන් පදනම් දෙක. ඒ කියන්නේ ඍජු ශ්‍රම පැය පදනම සහ යන්ත්‍ර පැය පදනම. ඉතින් ඒ පදනම් දෙක බොහෝම හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අනිකුත් පදනම් පරීක්ෂා කරන්න බැහැයි කියලා. අනිකුත් පදනම් පරීක්ෂා කරන්නත් පුළුවන්. නමුත් බහුලව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඔබෙන් පරීක්ෂා කරලා තියෙන්නේ මෙන්න මේ අවසන් පදනම් දෙක. හොඳයි. ඊළඟට අපි බලමු පොදු කාර්ය පිරිවේ අන්තර්ගහණය කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා ගණනය කළේ අන්තර්ගහණය කරන අනුපාත. ඒ කියන්නේ පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාත. ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට දැන් අපි බලමු කොහොමද ඒ පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාතයේ භාවිතා කරලා භාණ්ඩයට හෝ සේවයට පොදු කාර්ය පිරිවේ අන්තර්ගහණය කරන්නේ. මොකද පාඩමේ මුලින් මම කිව්වා අපේ අරමුණ තමයි යම්කිසි භාණ්ඩයකට පොදු කාර්ය පිරිවේ අන්තර්ගහණය කරන්නේ කෙසේද කියන එක. ඒ නිසා දැන් මේ කතා කරන්නේ අවසාන පියවර. ඒ තමයි පොදු කාර්ය පිරිවේ භාණ්ඩයකට අන්තර්ගහණය කරන්නේ කෙසේද යන්න. එතෙන්දි සූත්‍රයක් මම දීලා තියෙනවා. භාණ්ඩයකට හෝ සේවයකට අපි ගන්න භාණ්ඩයක් සාමාන්‍යයෙන් උසස් පෙළ මට්ටමේදී අන්තර්ගහණය කරන පොදු කාර්යය සමානයි අපි මීට කලින් ගණනය කළා පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාත. ඔබට මතකයි නම් මේ අභ්‍යාසයේ ඒකකයකට රුපියල් 150යි, 300යි, 500යි, 150යි, ශ්‍රම පැයකට රුපියල් 120යි, යන්ත්‍ර පැයකට රුපියල් 150යි ආදී වශයෙන් අනුපාත ගණනය කරා. ඒ අනුපාතය වැඩි කරන්න භාණ්ඩය හෝ සේවයට ඒ තෝරාගත් අන්තර්ගහන පදනමෙන් භාවිතා කළ ඒකක සංඛ්‍යාව මත. මම උදාහරණයක් ගන්නම්. අපි හිතමු අපේ පොදු කාර්ය පිරිවේ අන්තර්ගහණය කරන්නේ අවසාන පදනම වන යන්ත්‍ර පැය පදනමට කියලා. එතකොට අපි දැන් ගණනය කළා යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවේ රුපියල් 150. එහෙනම් මෙතන පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාතය 150. අපි හිතමු උපකල්පනය කරමු භාණ්ඩය හදන්න ශ්‍රම පැය 5ක් යනවා කියලා. එහෙනම් තෝරාගත් අන්තර්ගහන පදනමෙන්, ඒ කියන්නේ යන්ත්‍ර පැය කියන පදනමෙන් භාණ්ඩයට භාවිතා කළ පැය සංඛ්‍යාව 5යි. එතකොට පොදු කාර්ය පිරිවේ අන්තර්ගහන අනුපාතය 150යි. භාවිතා කළ පැය සංඛ්‍යාව භාණ්ඩයට 5යි. 150 වැඩි කිරීම 5 රුපියල් 750ක් තමයි භාණ්ඩයට අන්තර්ගහණය කළ යුතු පොදු කාර්ය පිරිවේ වෙන්නේ. මම හිතනවා දුල පුතාලට මේක පැහැදිලි වෙන්නේ නැති. අපි අභ්‍යාසයකිනුත් මේක පැහැදිලි කරගමු. ඔබට පේනවා ක්‍රියාකාරකම අංක 4ෙදි. ඇතරම මේ ක්‍රියාකාරකම දුවේ පුතේ ඉස්සෙල්ලා අපි කතා කරපු ක්‍රියාකාරකම 3ට සම්බන්ධ ක්‍රියාකාරකම. ඒකෙදි කියනවා ඉහත ක්‍රියාකාරකම් අංක 3ට අදාළව ආයතනයේ නිෂ්පාදනය කරන X නැමැති භාණ්ඩය. භාණ්ඩේ නම තමයි X. අර අපි කතා කරපු පෑන වගේ භාණ්ඩේ තමයි X. නැමැති භාණ්ඩයට අදාළව එක ඒකකයක් සඳහා තොරතුරු දීලා තියෙනවා. ඒ කියන්නේ X කියන භාණ්ඩෙන් එක ඒකකයක් හදන්න අවශ්‍ය තොරතුරු දීලා තියෙනවා. එතින් අපිට කියනවා ඒකකයක ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 40යි. ඒකකයක ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 45යි. පැයකට රුපියල් 30 බැගින් කියලාත් අපිට ගාණ කියනවා. ඒ වගේම ඒකකයකට ඍජු වෙනත් පිරිවැය රුපියල් 20යි. එතකොට මේ ඍජු පිරිවැය තුනේම එකතුව ඒකකයක ප්‍රාථමික පිරිවැය රුපියල් 105ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ගාණ දීලා තියෙනවා අපිට ඒකකයක් සඳහා යන්ත්‍රපැය භාගයක් යනවා කියලා. මෙන්න මේ තොරතුරු ටික දීලා තිනවා මේ ආයතනය නිෂ්පාදනය කරන X නැමැති එක ඒකකයකට. අපෙන් අහන්නේ පහත එකිනෙක පදනම යටතේ X කියන භාණ්ඩයේ ඒකකයකට අන්තර්ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය ගණනය කරා. දැන් දුවේ පුතේ මතක තියාගන්න අර අභ්‍යාසංක 3ට සම්බන්ධ අභ්‍යාසයක් මේ අභ්‍යාසංක 4 කියන්නේ. ඒ නිසා ඒ භාවිතා කරපු අපි ගණනය කරපු අන්තර්ගහන අනුපාත භාවිතා කරලා මේ එකිනෙක පදනම යටතේ අපෙන් අහනවා X නැමැති භාණ්ඩයේ එක ඒකකයක් සඳහා අන්තර්ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය කොපමණද කියලා. අපි එකින් එක ගමු. ඊට කලින් දුවේ පුතේ මතක තියාගන්න මෙන්න මේ උත්තර ටික නිෂ්පාදන ඒකක පදනමට අපිට ආවා රුපියල් 150ක් එක ඒකකයකට. ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනමට 300යි. ඍජු ශ්‍රම පිරිවැය පදනමට 500යි. ප්‍රාථමික පිරිවැය පදනමට 150යි. ඍජු ශ්‍රම පිරිවැය පදනමට ශ්‍රම පැයකට රුපියල් 120යි.
යන්ත්‍රපෑ පදනමට යන්ත්‍රපෑයකට රුපියල් 150යි. ඔය අනුපාත ටික මතක තියාගන්න ඕනේ. එහෙමනම් අපි ගමු පළවෙනි පදනම. නිෂ්පාදන ඒකක පදනමට. දැන් ඔබට පේනවා එක නිෂ්පාදන ඒකකයකට තමයි අපිට මේ තොරතුරු දීලා තියෙන්නේ. ඉතින් නිෂ්පාදන ඒකක පදනම ගත්තොත් එක ඒකකයකට රුපියල් 150ක් අපි පොදු කාර්ය පිරිව අන්තර්ග්‍රහණය කරන්න ඕනේ. එහෙනම් මේ x නැමැති ඒකකයේ එක ඒකකයක් සඳහා රුපියල් 150ක පොදු කාර්ය පිරිවැයක් අන්තර්ග්‍රහණය කරන්න ඕනේ. ඊළඟට ඍජු ද්‍රව්‍ය පිරිවැය පදනම ගත්තොත් එහෙම මේ භාණ්ඩේ ඔබට පේනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය ඒකකයක රුපියල් 40ක් තියෙනවා. ඒතර ඒ වගේ 300 ගුණයක්. ඒ කියන්නේ 3 ගුණයක්. 40 ව 3ක් කියන්නේ රුපියල් 120ක ප්‍රමාණයක් අන්තර්ග්‍රහණය කරන්න ඕන. ඊළඟ පදනම ඍජු ශ්‍රම පිරිවැය පදනමට අනුව අපිට අභ්‍යාසයේ දෙනවා ඒකකයක ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 45යි. ඒ වගේ 500 ගුණයක් 500ක් කියන 5 ගුණයක්. 45ව 5ක් 225ක් එනවා. ඒ අනුව 225ක් අපි අන්තර්ග්‍රහණය කරන්න ඕන පොදු කාර්ය පිරිවැය ලෙස. x නැමැති භාණ්ඩයට. ඊළඟට ප්‍රාථමික පිරිවැය. භාණ්ඩයේ ප්‍රාථමික පිරිවැය රුපියල් 105යි. ප්‍රාථමික පිරිවැය මත අන්තර්ග්‍රහණ අනුපාතය 150යි. ඒ කියන්නේ එකහමාර ගුණයක්. එතකොට x නැමැති ඒකකයක් සඳහා රුපියල් 157.50ක පොදු කාර්ය පිරිවැයක් අන්තර්ග්‍රහණය කරන්න ඕනේ. ඊළඟට ඍජු ශ්‍රමපෑ පදනම මම කිව්වා මේ අවසන් පදනම් දෙක තමයි බහුලව අපෙන් පරීක්ෂා කරලා තියෙන්නේ. ඒ අනුව මේ අභ්‍යාසය කියනවා අපිට ඔබට මතකයි නම් මම නැවත අභ්‍යාසයට ගියොත් එහෙම ඔබට පේනවා ඍජු ශ්‍රම පිරිවැය 45ක් ගිහින් තිනවා. හැබැයි එතනම කියනවා අභ්‍යාසයේ පැයකට රුපියල් 30 බැගින් කියලා. එතකොට පැයකට රුපියල් 30යි නම් 45ක් ශ්‍රම පිරිවැය ගියා කියන්නේ පැය එකහමාරක් මේ භාණ්ඩය හදන්න වැය කරලා තියෙනවා. පැයකට 30යි කියන්නේ රුපියල් 45ක ශ්‍රම පිරිවැයක් යනවා කියන්නේ මේ භාණ්ඩෙන් එක එකකයක් හදන්න පැය එකහමාරක් යනවා කියන එක. ඒ නිසා ඍජු ශ්‍රම පැය පදනම මත ගන්නකොට මේ භාණ්ඩය හදන්න පැය එකහමාරක් යනවා. වැඩි කරන්න එක පැයක අන්තර්ගණන අනුපාතය රුපියල් 120යි කියලා අපි මීට පෙර අභ්‍යාසය ගණනය කළා. ඒ අනුව රුපියල් 180ක පොදු කාර්ය පිරිවැයක් අන්තර්ග්‍රහණය කරන්න ඕනේ. අවසන් පදනම අභ්‍යාසයේ පැහැදිලිව දුන්නා x නැමැති භාණ්ඩෙන් එකක් හදන්න පැය භාගයක් අවශ්‍යයි කියලා. පැයක අන්තර්ගහන අනුපාතයේ යන්ත්‍රයක රුපියල් 150යි. 150 වැඩි කිරීම පැය භාගය කියන්නේ භාගයක් රුපියල් 75ක් අන්තර්ගහනය කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් එකිනෙක පදනම යටතේ අන්තර්ගහනය කළ යුතු පොදු කාර්ය පිරිවැය අපිට ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙතෙක් ඉගෙනගත් කරුණු සියල්ලම කැටිකොට සම්පූර්ණ අභ්‍යාසයක් සාකච්ඡා කරන ආකාරය. දුලපතල දන්නවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් එහෙම මෙවැනි සම්පූර්ණ අභ්‍යාසයක් තමයි ඔබෙන් පරීක්ෂා කරන්නේ. ඒ සඳහා ලකුණු 10 15 වගේ පරාසයක ලකුණු ප්‍රමාණයක් ඔබට හිමි වෙනවා. එසා මෙතෙක් අපි සාකච්ඡා කරපු කරුණු නැවත මතක් කරගන්න. ඒ කරුණු සියල්ල කැටිකොට අපි මේ සාකච්ඡා කරමු මේ ක්‍රියාකාරකම. එතෙන්දී ඔබට තේරිච්ච නැති කරුණු තියෙන්න පුළුවන්. ඒවා නැවත මතක් කරගන්න පුළුවන් සහ අවබෝධ කරගන්න පුළුවන් මේ අභ්‍යාසය කිරීමෙන්. ක්‍රියාකාරකම අංක 5දී අපිට කියනවා ආසිරි ආයතනය ඇඟලුම් නිෂ්පාදනය කරන අතර කැපීම් සහ මැසීම් ලෙස නිෂ්පාදන අංශ දෙකක්ද ගබඩා ලෙස සේවා අංශයක්ද පවතී කියලා. එතකොට පැහැදිලිව ගාන දෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. ඒ තමයි කැපීම් සහ මැසීම් කියලා. සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවා ගබඩා කියලා. බොහෝ විට දුවේ පුතේ විභාගයේදී ඔබට තීරණය කරන්න වෙන්නේ නැහැ දෙපාර්තමේන්තු නැත්නම් අංශ නිෂ්පාදන හෝ සේවා කියලා. ඒකට හේතුව තමයි විභාගයේදී පැහැදිලිව නිෂ්පාදන සහ සේවා කියලා දෙපාර්තමේන්තු නම් කරලා දෙනවා. හැබැයි ඉතින් නම් කරලා නොදුන්නත් ඔබට දැන් දැනුමක් තියෙන්න ඕනේ යම්කිසි දෙපාර්තමේන්තුවක් නිෂ්පාදනද සේවාද කියලා වර්ග කරන්න. ඒතර මෙතනත් මේ ගානේ පැහැදිලිව නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක්. ඒ තමයි මොනවද? කැපීම් සහ මැසීම් කියලා. ඒ වගේම එක සේවා දෙපාර්තමේන්තුවක් අපිට ලබා දීලා තියෙනවා.
ඉදිරි කාලච්ඡේදයක් සඳහා. දැන් ඉදිරි කාලච්ඡේදයක් කියන්නේ මේ දීලා තියෙන්නේ ඇස්තමේන්තුගත තොරතුරු. ඒ කියන්නේ අයවැයගත තොරතුරු. ඉදිරි කාලච්ඡේදයක් සඳහා පහත තොරතුරු සපයා ඇත. එතින්දී අපිට කියනවා වක්‍ර ද්‍රව්‍ය පිරිවැය රුපියල් කැපීම් අංශය 28000යි, මැසීම් අංශය 112000යි, ගබඩාව රුපියල් 4000යි කියලා. ඒ වගේම වක්‍ර ශ්‍රම පිරිවැය කැපීම් අංශය 120000යි, මැසීම් අංශය 35000යි, ගබඩාව 15000යි. ඊට අමතරව ගබඩා නඩත්තු 26000යි, විදුලිය 40000යි, ගොඩනැගිලි කුලි 160000යි, සේවක සුබසාධන 72000යි, නිෂ්පාදන අංශවල යන්ත්‍ර නඩත්තු 116000යි, යන්ත්‍රශය 192000යි කියලා පිරිවැය ටික දීලා තියෙනවා. දැන් දුවේ පුතේ මතක් කරගන්න පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙල. අංක 1 තමයි පොදු කාර්ය පිරිවැය රැස් කිරීම. දැන් ඔබට මේ අභ්‍යාසයේදී රැස් කරපු පොදු කාර්ය පිරිවැය දීලා තියෙනවා. ඒ නිසා ඔබට නැවත රැස් කරන්න වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අභ්‍යාසයකදී රැස් කරපු පොදු කාර්ය පිරිවැය ලබා දෙන නිසා අර පළවෙනි පියවර ඒ කියන්නේ පොදු කාර්ය පිරිවැය රැස් කිරීම කියන පියවර ඔබට කරන්න වෙන්නේ නැහැ. ඒක රැස් කරලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව මූලාශ්‍ර ලියවිලි වලින් පොදු කාර්ය පිරිවැය රැස් කරන්න වෙනවා. ඒක ඔබ දැනගෙන ඉන්න ඕන. ඉතින් ඔන්න දැන් පියවර අංක 1 දැනටමත් අභ්‍යාසයේ තුලම ඉටු කරලා තියෙනවා. පියවර අංක 2 තමයි මේ රැස් කරගත් පොදු කාර්ය පිරිවැය අයිතම වල ඇති යම්කිසි පිරිවැය මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ දෙපාර්තමේන්තුවක් හෝ අංශයක් සමග පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න පුළුවන් ඒවා. දැන් ඔබ බලන්න වක්‍ර ද්‍රව්‍ය කියන පිරිවැය අයිතම. ඒකේ අපිට පැහැදිලිව දීලා තියෙනවා කැපීම් අංශයට කීයද, මැසීම් අංශයට කීයද, ගබඩාවට කීයද කියලා. ඒ කියන්නේ මේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැය අපිට පුළුවන් නේද පැහැදිලිව ඒ අංශයට වෙන් කරගන්න. අන්න අපි මොකද කරන්නේ එහෙනම්? ඒ අදාළ අංශයට වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිපාදනය කරන්න ඕනේ. කැපීම් අංශයට 28000යි, මැසීම් අංශයට 112000යි, ගබඩාවට 4000යි ආදී වශයෙන්. ඒ වගේම දෙවිපතේ බලන්න වක්‍ර ශ්‍රම පිරිවැය කියන අයිතමේ. ඒ අයිතමේත් කැපීම් අංශයට 120000ක් ලෙස, මැසීම් අංශයට 35000ක් ලෙස, ගබඩාවට 15000ක් ලෙස වෙන වෙනම දීලා තියෙනවා. එතකොට වක්‍ර ශ්‍රම පිරිවැයත් අපිට පැහැදිලිව ඒ අංශ සමග හඳුනා ගන්න පුළුවන් නිසා ප්‍රතිපාදනය කරන්න පුළුවන්. ඒ වගේම බලන්න දකුණු පැත්තෙන් තියෙන ගබඩා නඩත්තු කියන 26000ක පිරිවැය අයිතමේ. දැන් අපි ගාව ගබඩාව කියන සේවාංශය තියෙනවා. එතකොට ඒ ගබඩාව කියන සේවාංශයට නඩත්තු සඳහා ගිය 26000ක් දීලා තියෙනවා. ඒතර ඒකත් අපිට පුළුවන් නේද ගබඩා අංශය සමග පැහැදිලිව හඳුනා ගන්න. ඔව්. ඒ නිසා අපිට පුළුවන් ගබඩා නඩත්තු කියන පිරිවැයත් 26000ත් ගබඩාව කියන දෙපාර්තමේන්තුවට වෙන් කරන්න. හැබැයි විදුලිය කියන අයිතමේ ගන්න. ගොඩනැගිලි කුලිය කියන අයිතමේ ගන්න. සේවක සුබසාධන යන්ත්‍රශය ඒ පිරිවැය අයිතම ඔබම කල්පනා කරන්න පුළුවන්ද කැපීම් අංශය, මැසීම් අංශය, ගබඩාව කියන අංශ තුන සමග පැහැදිලිව හඳුනා ගන්න? බෑ. ඒ නිසා විදුලිය, ගොඩනැගිලි කුලි, සේවක සුබසාධන, යන්ත්‍ර නඩත්තු, යන්ත්‍රශය කියන අයිතම ටික විභජනය කරන්න වෙනවා. එහෙනම් දුවේ පුතේ මතක් කරගන්න ප්‍රතිපාදනය කරනවා කිව්වේ මොනවද? යම්කිසි පිරිවැය අයිතමයක් දෙපාර්තමේන්තුවක් නැත්නම් අංශයක් සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නම් ඒ හඳුනාගත් පිරිවැය අයිතමය ඒ අදාළ අංශයට නැත්නම් දෙපාර්තමේන්තුවට වෙන කරන්න ඕන. ඒක තමයි අපි කිව්වේ ප්‍රතිපාදනය කියලා. එහෙනම් කල්පනා කරන්න මේ පිරිවැය අයිතම වලින් මොනවද අපි ප්‍රතිපාදනය කරන්න කියලා? ඔබට උත්තරේ එන්න ඕනේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිපාදනය කළ යුතුයි. ඇයි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. වක්‍ර ශ්‍රම පිරිවැය ප්‍රතිපාදනය කළ යුතුයි. ඇයි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ගබඩා නඩත්තු කියන වියදමත් ප්‍රතිපාදනය කරන්න පුළුවන්. මොකද ඒකත් පැහැදිලිව ගබඩාව සමග හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, ගබඩා නඩත්තු කියන පිරිවැය අයිතම ටික ප්‍රතිපාදනය කරන්න පුළුවන්. හැබැයි ඊට පහළ අයිතම, ඒ කියන්නේ විදුලිය, ගොඩනැගිලි කුලි, සේවක සුබසාධන, යන්ත්‍රවල නඩත්තු, යන්ත්‍රශය කියන අයිතම ටික
ප්‍රතිපාදනය කරන්න බෑ. එහෙනම් ඒ අයිටම් ටික විභජනය කරන්න වෙනවා. අපිට අභ්‍යාසයේ ඊළඟ කොටසෙන් දෙනවා අනිකුත් තොරතුරු වල නිෂ්පාදනාංශ දෙක. ඒ කියන්නේ කැපීම් සහ මැසීම් කියන අංශ දෙකට සහ සේවාංශය වන ගබඩාවට අනිකුත් තොරතුරු ටික. ඒ යටතේ භූමි ප්‍රමාණය වර්ග අඩි වලින් දීලා තිනවා 2000යි 1500යි 500. සේවක සංඛ්‍යාව කැපීම් අංශයේ 120යි මැසීම් අංශයේ 40යි ගබඩාවේ 20යි. යන්ත්‍රවල පිරිවැය දහස් වලින් දීලා තියෙනවා කැපීම් අංශයේ 500යි මැසීම් අංශයේ 2500යි සේවාංශය වන ගබඩාවේ 200. යන්ත්‍ර පැය කැපීම් අංශයේ 200යි මැසීම් අංශයේ 1250යි සේවාංශයේ ඒ කියන්නේ ගබඩාවේ යන්ත්‍ර පැය භාවිතා කරලා නැහැ. ඊළඟට ඍජු ශ්‍රම පැය කැපීම් අංශයේ 1400යි මැසීම් අංශයේ 400යි සේවාංශයෙන් පැහැදිලි නිමූමක් ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා ඍජු ශ්‍රම පැය අපිට දීලා නැහැ. ඊළඟට භාවිතා කළ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව මම මීට පෙරත් පැහැදිලි කළා. ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් කියන්නේ නිෂ්පාදනාංශයක් මේ තියෙන කැපීම් මැසීම් වගේ නිෂ්පාදනාංශයක් ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ලනකොට භාවිතා කරන ලියවිල්ල තමයි ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය කියන්නේ. ඒ වගේ නිෂ්පාදනාංශ දෙක කැපීම් සහ මැසීම් කියන අංශ දෙක භාවිතා කරපු ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව තමයි 260 සහ 40 කියලා දීලා තියෙන්නේ. ගබඩාවට භාවිතා කරන්න බැහැනේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක්. ඊට පස්සේ තවත් අපිට තොරතුරු දෙනවා ගානේ මම කිව්වා මේක සම්පූර්ණ ගානක්. මෙවැනි සම්පූර්ණ ගානක් තමයි ඔබට විභාගෙදී ලැබෙන්නේ. ඒ නිසා මේ සම්පූර්ණ ගාන හොඳින් අවබෝධ කරගන්න අවශ්‍යතාවය හොඳින් අවබෝධ කරගෙන පිළිතුරු සපයන්න ඕනේ. ඊට පස්සේ අපිට දෙනවා නිමි ඇඟලුමක් සඳහා හොඳින් කියවන්න. නිමි ඇඟලුමක් සඳහා. දැන් නිමි ඇඟලුමක් කියන්නේ නිෂ්පාදිතයක් භාණ්ඩයක්. ඒ නිමි ඇඟලුමක් සඳහා එකක් සඳහා ඇස්තමේන්තුගත ප්‍රාථමික පිරිවැය දෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය කියන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් අයිටම්. ඍජු වෙනත් පිරිවැය අයිටම්. එතකොට ඍජු ද්‍රව්‍ය පිරිවැය 250යි ඒකකයකට නිමි ඇඟලුමක් සඳහා ඍජු ශ්‍රම පිරිවැය දීලා තියෙනවා කැපීම් අංශයෙන් පැයකට රුපියල් 100 බැගින් රුපියල් 400ක් යනවා. මැසීම් අංශයෙන් පැයකට රුපියල් 150 බැගින් රුපියල් 150ක් යනවා. ඒ අනුව ඒකකයක ප්‍රාථමික පිරිවැය රුපියල් 800ක් වෙනවා. එතෙන්දී ඍජු වෙනත් පිරිවැය අයිතම දීලා නැහැ. ප්‍රාථමික පිරිවැය සමන්විත වෙන්නේ ඍජු ද්‍රව්‍ය සහ ඍජු ශ්‍රම පිරිවැයෙන් පමණයි. ඒකකයක ප්‍රාථමික පිරිවැය 800ක් කියලා දීලා තියෙනවා. ඊට පාතින් අපිට කියනවා නිමි ඇඟලුමක් සඳහා මැසීමේ අංශයෙන් යන්ත්‍ර පැය දෙකක් වැය වේ. එක ඇඟලුමක් මහන්න මැසීමේ අංශයෙන් යන්ත්‍ර පැය දෙකක් වැය වෙනවා කියලා කියනවා. පහලින් අපිට කියනවා කැපීම් අංශයේ පොදු කාර්ය පිරිවැය ඍජු ශ්‍රම පැය පදනම් මතත්. ඒ කියන්නේ පළවෙනි නිෂ්පාදන අංශයේ පොදු කාර්ය පිරිවැය ඍජු ශ්‍රම පැය පදනමට ගන්නේ. මැසීම් අංශයේ පොදු කාර්ය පිරිවැය යන්ත්‍ර පැය පදනම් මතත් අන්තර්ගහණය කෙරේ. ඔන්න අපිට ගාණ දෙනවා අන්තර්ගහන පදනම් දෙක. ඔබට මතකයි මම කිව්ව අර අන්තර්ගහන පදනම් 6න් අවසාන දෙක තමයි මේ දීලා තියෙන්නේ. මොනවද? ඍජු ශ්‍රම පැය සහ යන්ත්‍ර පැය. අවශ්‍ය වන්නේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් පිළියෙල කිරීම. අංක 2 එකිනෙක නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත ගණනය කිරීම. අංක 3 නිමි ඇඟලුමක පිරිවැය ගණනය කිරීම. හොඳයි. අපි මුලින් මෙමු පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් පිළියෙල කරන ප්‍රශ්නයට. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක ආකෘතිය මෙන්න මේ ආකාරයෙන් තියෙන්න ඕනේ. ඒකේ පළවෙනි තීරුව තියෙනවා අයිතමය. ඒ කියන්නේ පොදු කාර්ය පිරිවැය අයිතමය. අංක 2 විභජන පදනම මම පැහැදිලි කරන්නම්. සමහර පැහැදිලිව හඳුනා ගන්න බැරි පිරිවැය අයිතම සාධාරණ පදනමකට නැත්නම් සුදුසු පදනමකට බෙදා හරින්න ඕනේ කියලා කිව්වා. එතෙන්දී භාවිතා කරපු විභජන පදනම අපි මේ පත්‍රිකාවේ දක්වන්න ඕනේ. ඊට පස්සේ පොදු කාර්ය පිරිවැය අයිතමේ මුළු පිරිවැය එකතුව. ඊට පස්සේ අපිට පේනවා නිෂ්පාදන අංශ දෙකක් තියෙනවා කැපීම් සහ මැසීම් කියලා. ඒ අංශ දෙකට වෙන් කළ ප්‍රමාණයන් කොච්චරද? සේවාංශය වන ගබඩාවට වෙන් කළ ප්‍රමාණය කොච්චරද?
මෙන්න මේ ආකාරයෙන් විශ්ලේෂණ පත්‍රිකාවක් ඔබ රෝල් කරගන්න ඕනේ. අපි දැක්කා ඔබට මතකයි නම් මම නැවත අභ්‍යාසයට ගියොත් වක්‍ර ශ්‍රම පිරිවැය සහ ගබඩා නඩත්තු කියන මෙන්න මේ පිරිවැය අයිතම පොදුකාර්ය පිරිවැය අයිතම තුන අපිට ප්‍රතිපාදනය කරන්න පුළුවන්. මොකද පැහැදිලිව ඒ දෙපාර්තමේන්තු නැත්නම් අංශ සමග හඳුනා ගන්න පුළුවන්. එහෙනම් වක්‍ර ද්‍රව්‍ය පිරිවැය 28000ක් කැපීම් අංශයට වෙන් කරන්න. මැසීම් අංශයට 112000ක් වෙන් කරන්න. ගබඩාවට 4000ක් වෙන් කරන්න. වක්‍ර ශ්‍රම පිරිවැය කැපීම් අංශයට 120000ක් වෙන් කරන්න. මැසීම් අංශයට 35000ක් වෙන් කරන්න. ගබඩාවට 15000ක් වෙන් කරන්න. ඒ වගේම ගබඩා නඩත්තු වියදම 26000ක් ගබඩා දෙපාර්තමේන්තුවට වෙන් කරන්න. මම හිතනවා දුලපතලට මම මේ කියන දේ පැහැදිලි කියලා. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය සහ ගබඩා නඩත්තු කියන පිරිවැය අයිතම ටික ඒ අදාළ දෙපාර්තමේන්තුවට වෙන් කරන්න. ඒ වගේම ගානදී මතක තියාගන්න ඉතුරු අයිතම ටිකත් විදුලිය 40000යි, ගොඩනැගිලි කුලී 116000යි, සේවක සුබසාධන 72000යි, යන්ත්‍ර නඩත්තු 116000යි ආදී වශයෙන් මතක තියාගන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම ගමු ප්‍රතිපාදනය. ඔබට පේනවා වක්‍ර ද්‍රව්‍ය පිරිවැය විභජන පදනම ප්‍රතිපාදනය. මොකද පැහැදිලිව අපිට දෙපාර්තමේන්තු නැත්නම් අංශය සමග හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා විභජන පදනමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඒක ප්‍රතිපාදන. ඍජු කියලා ලිව්වත් ඔබට ලකුණු ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපාදන කියලා ලියන්න. අපි දැක්කා කැපීම් අංශයට 28000ක් තිබුණා. මැසීම් අංශයට 112000ක් තිබුණා. සේවාංශය වන ගබඩාවට 4000ක් තිබුණා. මේ තුනේ එකතුව 144000ක් එනවා. 28000යි 112000යි 140000යි ගබඩාවට 4000යි කියන 144000ක් එනවා. ඊට පස්සේ මේ වගේම අපි ගමු වක්‍ර ශ්‍රම පිරිවැය. ඒකත් අපිට ප්‍රතිපාදනය කරන්න පුළුවන්. එයි අංශ සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. අපි දැක්කා 112000ක් 120000ක් තිබුණා කැපීම් අංශයට, 35000ක් තිබුණා මැසීම් අංශයට, ගබඩාවට 15000ක් තිබුණා. එතකොට එකතුව 155000යි 170000ක් එනවා. ඒ වගේම තවත් ආයතනයක් තිබුණා ප්‍රතිපාදනය කළ හැකි. ඒ තමයි ගබඩා නඩත්තු. ඒකත් ඍජු හේවත් ප්‍රතිපාදන. අපි දැක්ක ගබඩාවට අදාළ නඩත්තු වේදම 26000ක් ඒ අංශයට වෙන් කරන්න. අනිත් අංශ දෙකට තිබුණේ නැහැ. එහෙනම් එකතුවත් 26000ම තමයි. ඔන්න දැන් ප්‍රතිපාදනය කියන දෙවන පියවරත් අපි සාකච්ඡා කරා. දැන් අපිට තියෙන්නේ විභජනය කියන තුන්වෙනි පියවර සාකච්ඡා කරා. එහෙනම් මම ඊළඟට අයිතමය ගන්නවා විදුලිය කියන අයිතමය. ඒක අපිට ප්‍රතිපාදනය කරන්න බෑ හේතුව අපිට පැහැදිලිව හඳුනා ගන්න බැරි නිසා. එහෙනම් අපිට සුදුසු පදනමක් තෝරගන්න වෙනවා. ඔබ බැලුවොත් එහෙම අතිරේක තොරතුරු වල අපිට දීලා තිබුණා මෙන්න මේ තොරතුරු ටික මේ ටිකත් මතක තියාගන්න. භූමි ප්‍රමාණය තියෙනවා, සේවක සංඛ්‍යාව තියෙනවා, යන්ත්‍ර පිරිවැය තියෙනවා, යන්ත්‍රපැය, ඍජු ශ්‍රමපැය, භාවිතා කළ අධ්‍යාචනපත්‍ර සංඛ්‍යාව, ද්‍රව්‍ය අධ්‍යාචනපත්‍ර සංඛ්‍යාව. එහෙනම් මේ තොරතුරු වලින් සුදුසු පදනමක් තෝරගන්න. විදුලිය කියන අයිතමේ බෙදන්න පුළුවන් භූමි ප්‍රමාණය මත. 2000යි 1500යි 500යි කියන අනුපාතයට බෙදන්න පුළුවන්. ඒතර විදුලි වියදම තිබුණා අභ්‍යාසයේ 40000. මම එක අයිතමයක් බෙදන ආකාරය පැහැදිලි කරන්නම්. විදුලි වියදම 40000ක් තිබුණා. ඒ 40000 බෙදෙන්න ඕනේ කැපීම් මැසීම් ගබඩාංශ අතර මෙන්න මේ භූමි ප්‍රමාණයකින් 2000 1500 500 කියන අනුපාතයට. 40000 බෙදන්න ඕනේ 2000 1500 500 කියන අනුපාතයට. එතෙන්දි මෙතන එකතුවක් ගන්න පුළුවන්. ඔබ බැලුවොත් එහෙනම් භූමි ප්‍රමාණය කැපීම් අංශය 2000යි කියන්නේ මැසීම් අංශය 1500යි කියන 3500යි එකතුව ගබඩාව 500යි කියන 4000යි. එතකොට 40000 4000න් බෙදුවොත් එහෙම එක වර්ග අඩියකට රුපියල් 10ක් එනවා. මම හිතනවා ඔබට මම කියන දේ පැහැදිලි. විදුලිය 40000 කියන වියදම භූමි ප්‍රමාණය එකතුව 4000ක් වෙනවා වර්ග අඩි. ඒ 4000න් බෙදුවොත් එimhe එක වර්ග අඩියකට රුපියල් 10ක් ලැබෙනවා. ඒතර මේ රුපියල් 10න් වැඩි කරන්න කැපීම් අංශයේ 2000යි කියන්නේ 2000 වැඩි කිරීම 10යි රුපියල් 20000යි. මැසීම් අංශයට 1500 වැඩි කිරීම 10 කියන්නේ 15000යි. ගබඩාවට 500 වැඩි කිරීම 10 කියන්නේ 5000යි. ඒ ආදි වශයෙන් වැඩි කරන්න පුළුවන්. අපි නැවත આવොත් එහෙම
විදුලිය කියන අයිතමයට ඔබට පේනවා විභජන පදනම භූමි ප්‍රමාණය. දුවේ පුතේ පැහැදිලිව දක්වන්න විභාගෙදී ඔබ හදන පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවේ විභජන පදනම කුමක්ද කියලා. මෙතෙන්දී හොඳට මතක තියාගන්න දුවේ පුතේ වැදගත් වෙන්නේ මේ විභජන පදනම හඳුනා ගැනීම. එහෙම නැතුව අනුපාතයක් ලිවීම නෙමෙයි. දැන් ඔබට ලියන්න පුළුවන් 2008 1500 500 කියන අනුපාතය. සුළු කරොත් එහෙම සුළු කරලත් ලියන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. ඒ නිසා නිවැරදි ක්‍රමයේ ඉගෙන ගන්න විභජන පදනම ඔබ ලියන්න. මොකද්ද විභජන පදනම කියලා භූමි ප්‍රමාණය නම් භූමි ප්‍රමාණය කියලා ලියන්න. අනුපාතය ලියන්න එපා. ඒක පැහැදිලිව මතක තියාගන්න. පැහැදිලිව විභජන පදනම මෙතන ලියන්න. භූමි ප්‍රමාණය. එතකොට 40000ක් තිබුණ එකතුව 40000 වර්ග අඩි 4000න් බෙදුවම රුපියල් 10ක් ආවා. 10 2000න් වැඩි කරොත් 20යි. 10 1500න් වැඩි කරොත් 15000යි. 10 500න් වැඩි කරොත් 5000යි. ඔන්න ඒ ආකාරයෙන් අපි විභජනය කරා. දැන් මේ මොකද්ද අපි කරන්නේ දුවේ පුතේ? ප්‍රාථමික විභජනය. ඒ කියන්නේ අර පැහැදිලිව හඳුනා ගන්න බැරි පොදු කාර්ය පිරිවැය සුදුසු පදනමක්, ඒ කියන්නේ භූමි ප්‍රමාණය වැනි සුදුසු පදනමක් භාවිතා කරලා නිෂ්පාදන සහ සේවා කියන දෙපාර්තමේන්තු දෙවර්ගයටම බෙදුවා. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය තමයි මේ කරමින් ඉන්නේ. ඊළඟ අයිතමේ ගොඩනැගිලි කුලී. ඉතින් ගොඩනැගිලි කුලියත් බෙදන්න පුළුවන් සුදුසුම පදනමක් තමයි භූමි ප්‍රමාණය. එකතුව තිබුණා 1,60,000. ඔබට මතකයි නම් භූමි ප්‍රමාණය වර්ග අඩි 4,000ක් තිබුණා. 4,000න් බෙදුවොත් එහෙම රුපියල් 40ක් එයි. 40 වැඩි කරන්න ඒ අංශයේ භූමි ප්‍රමාණයෙන් 2000ක් තිබුණා. 2000 වැඩි කිරීම 40 කියන්නේ 80000යි. 2000 වැඩි කිරීම 1500 කියන්නේ 60000යි. 40 වැඩි කිරීම 1500 කියන්නේ 60000යි. 40 වැඩි කිරීම 500 කියන්නේ 20000ක් වෙනවා. මම හිතනවා මේ ක්‍රියාවලිය ඔබට පැහැදිලි කියලා ගණනය කිරීම ටික කරගන්න. 1,60,000 කියන කුලිය බෙදන්න වර්ග අඩි 4000න්. ඒතර වර්ග අඩියකට රුපියල් 40ක් එයි. 40 වැඩි කරන්න 2000න් 80000යි. 40 වැඩි කරන්න 1500න් 60000යි. 40 වැඩි කරන්න 500න් 20000ක් එනවා. ඊළඟ අයිතමේ ගත්තොත් සේවක සුබ සාධන. ඒක බෙදන්න පුළුවන් සුදුසුම පදනම තමයි මම කිව්ව සේවක සංඛ්‍යාව. සේවක සුබ සාධන වේදම 72000ක් තිබුණා. සේවක සංඛ්‍යාව එකතු කරලා මේ 72000 ඒකතුවෙන් බෙදන්න. එතකොට එක සේවකයෙකුට සුබ සාධන වේදම ලැබෙයි. ඒ එක සේවකයෙකුට ලැබෙන සුබ සාධන වේදම වැඩි කරන්න ඒ අංශයේ සේවක සංඛ්‍යාවයි. මම දුවේ පුතේ නැවත කියනවා සේවක සුබ සාධන වේදම 72000ක් තියෙනවා. ඒ 72000 බෙදන්න අංශ තුනේම සේවක සංඛ්‍යාවේ මුළු එකතුව. එතකොට එයි එක සේවකයෙකුගේ සුබ සාධන වේදම. ඒක වැඩි කරන්න ඒ අංශයේ ඉන්න සේවක සංඛ්‍යාව. එතකොට මෙන්න මේ වගේ උත්තරයක් ඔබට ලැබෙවි. කෙසේ හෝ මේ තුන එකතුව 72000ට සමාන වෙන්න ඕන. ඔබ මේ ගණනය කිරීම ටික පසුව කරගන්න මේ ක්‍රියාවලිය කරන්න කෙසේද යන්න අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට යන්ත්‍ර නඩත්තු. දුවේ පුතේ ඔබ බැලුවොත් එහෙම යන්ත්‍ර නඩත්තු දීලා තියෙන්නේ අභ්‍යාසයේ. මම නැවත අභ්‍යාසයට යන්නේ නැහැ. නමුත් ඔබ බලන්න ඔබ ලියාගත්තා නම් අභ්‍යාසය එතන දීලා තියෙන්නේ අභ්‍යාසයේ නිෂ්පාදන දෙපාර්තමේන්තු වල යන්ත්‍ර නඩත්තු. ඒ කියන්නේ ගබඩා අංශයේ යන්ත්‍ර නඩත්තු කරලා නැහැ. එතකොට කැපීම් සහ මැසීම් කියන අංශ දෙකේ යන්ත්‍ර තමයි නඩත්තු කරලා තියෙන්නේ. ඒ නිසා අපිට යන්ත්‍ර නඩත්තු කියන පිරිවැය බෙදන්න පුළුවන් පදනම තමයි සුදුසුම පදනම තමයි යන්ත්‍රපෑ. එතකොට මුළු යන්ත්‍ර නඩත්තු පිරිවැය 1,16,000ක් තියෙනවා. ඒක බෙදුවොත් එහෙම යන්ත්‍රපෑ සංඛ්‍යාවෙන් ඔබට එයි එක යන්ත්‍රපෑයකට පොදු කාර්ය පිරිවැය කීයද කියලා. එතකොට ඒ යන්ත්‍රපෑයකට තියෙන පොදු කාර්ය පිරිවැය වැඩි කරන්න යන්ත්‍රපෑ සංඛ්‍යාව එතකොට නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර මෙන්න මේ ආකාරයෙන් යන්ත්‍ර නඩත්තු පිරිවැය වෙන් වෙයි. ඊළඟට අවසාන පිරිවැයයි තමයි යන්ත්‍රශය. අපි දන්නවා ෂය කරන්නේ සාමාන්‍යයෙන් පිරිවැය මත. ඒ අනුව යන්ත්‍ර පිරිවැය පදනම ලෙස ගන්න පුළුවන්. මුළු පිරිවැය 1,92,000යි යන්ත්‍රවල පිරිවැය අනුපාතයට බෙදන්න. එතකොට 30000යි 1,50,000යි 12000යි ආදී වශයෙන් වෙයි. දැන් ඔබ ප්‍රාථමික විභජනය සිදු කරලා අවසానයි. ඊට පස්සේ මේ හැම අංශයකම එකතුව ගන්න. කැපීම් අංශයේ පොදු කාර්ය පිරිවැය වල එකතුව ගන්න, මැසීම් අංශයේ පොදු කාර්ය පිරිවැය වල එකතුව ගන්න, ගබඩාවේ
ඒ කියන්නේ සේවාංශයේ පොදුකාර්ය පිරිවැය එකතුව ගන්න. දැන් අපි ද්විතීයික විභජනය කරමු. දැන් ගබඩාව කියන සේවාංශය. ගබඩාවෙන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා ගබඩාවේ වෙන්විච්ච 90000 නැවත බෙදන්න ඕනේ කැපීම් සහ මැසීම් කියන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර. ඒකට අපි කියනවා ද්විතීයික විභජනය කියලා. එහෙනම් මම ද්විතීයික විභජනය ගන්නවා ගබඩා පොදුකාර්ය නැවත විභජනය. එහෙනම් ගබඩාවෙන් පොදුකාර්ය විභජනය කරනකොට නැවත අපිට සුදුසු පදනමක් ඕනේ. ඒකට සුදුසුම පදනම තමයි ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව. ඇයි නිෂ්පාදන දෙපාර්තමේන්තු ද්‍රව්‍ය භාවිතා කරන විට භාවිතා කරන්නේ යොදාගන්නේ අධ්‍යාචනා පත්‍ර. එහෙනම් ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර තමයි සුදුසුම පදනම වෙන්නේ. එහෙනම් 90000ක් මම සේවාංශය වන ගබඩාවෙන් අඩු කරනවා. එතකොට තමයි අව බිඳුව වෙන්නේ. ඒ 90000 බෙදලා දෙන්න ඕනේ කැපීම් සහ මැසීම් කියන අංශ දෙකට භාවිතා කරපු ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව අනුව. එහෙනම් ඔබ අනුපාතයට බෙදලා බැලුවොත් 78000යි 12000යි වශයෙන් අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව අනුව මේ 90000 වෙන් වේ. දැන් නැවත එකතුවක් ගන්න. එතකොට මුළු පොදුකාර්ය පිරිවැය කැපීම් අංශයේ 420000යි මැසීම් අංශයේ 500000යි සේවාංශයේ බිඳුවක් වෙනවා. දැන් අපි ගාව ද්විතීයික විභජනයෙන් පස්සේ පොදුකාර්ය පිරිවැය වෙන් වෙලා තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතරේ විතරයි. 420000යි 500000යි. ඊට පස්සේ ප්‍රශ්නාංක දෙකෙන් අපෙන් අහනවා ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත ගණනය කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම ගමු කැපීම් අංශය. කැපීම් අංශයේ පොදුකාර්ය පිරිවැය අන්තර්ගහනය කරනකොට මම අන්තර්ගහන අනුපාතය දීලා තියෙනවා. අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය අපිට 420000ක් ආවා. බෙදන්න අයවැයගත ශ්‍රමපෑ සංඛ්‍යාව. මොකද ගානේ කියනවා කැපීම් අංශයේ පොදුකාර්ය පිරිවැය අන්තර්ගහනය කරන්නේ ශ්‍රමපෑ සංඛ්‍යාව මත. එහෙනම් අපි බලමු අපිට ආවා කැපීම් අංශයේ මුළු පොදුකාර්ය පිරිවැය 420000ක්. ඔබ බැලුවොත් එම අනිකුත් තොරතුරු වල දීලා තියෙනවා කැපීම් අංශයේ ඍජු ශ්‍රමපෑ සංඛ්‍යාව 1400ක් කියලා. එතකොට එක ඍජු ශ්‍රමපෑයකට රුපියල් 300ක පොදුකාර්යයක් අන්තර්ගහනය කරන්න ඕන. ඊළඟට අපි බලමු මේ වගේම මැසීමේ අංශය. ඒ තමයි අපේ අනෙත් නිෂ්පාදන අංශය. මැසීම් අංශයේ පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය. එහෙනම් මම දීලා තිනවා ගණනය කරන ආකාරයේ පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතයේ සමානයි අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය මැසීම් අංශයේ ලක්ෂ 5ක් තිබුණා. ඔබට මතක ඇති. දැන් මැසීම් අංශයේ පොදුකාර්ය පිරිවැය අන්තර්ගහනය කරන්නේ යන්ත්‍රපෑ පදනම මත. එහෙනම් බෙදන්න ඕනේ අයවැයගත යන්ත්‍රපෑ සංඛ්‍යාවෙන්. ලක්ෂ 5ක් අපිට ආවා විශ්ලේෂණ පත්‍රිකාවෙන් මැසීම් අංශයේ පොදුකාර්ය පිරිවැය. ඒක බෙදන්න ඔබට බලන්න පුළුවන් අනිකුත් තොරතුරු වල මැසීම් අංශයේ යන්ත්‍රපෑ සංඛ්‍යාව 1250ක් ලෙස දීලා තියෙනවා. ඒතර ලක්ෂ 5 1250න් බෙදුවොත් එක යන්ත්‍රපෑයකට මැසීම් අංශයේ රුපියල් 400ක පොදුකාර්යයක් ඇති වෙනවා. ඒ ප්‍රමාණය අන්තර්ගහනය කරන්න ඕන. රුපියල් 400ක් එනවා යන්ත්‍රපෑයකට. දුවේ පුතේ මතක තියාගන්න මේ අනුපාත ගණනය කරන තැනම ඒ අර්ථකථනය කිරීමත් කරන්න රුපියල් 400 වෙන්නේ මොකටද? යන්ත්‍රපෑයකට. රුපියල් 300 උනේ මොකටද? ඍජු ශ්‍රමපෑයකට. ඒ ආදී වශයෙන් අර්ථකථනයත් එතනම සිදු කරන්න. ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නටත් උත්තර දුන්නා. අපි එනවා ප්‍රශ්නාංක 3ට. ඒ තමයි අපෙන් අහන්නේ නිමි ඇඟලුමක පිරිවැය. දැන් නිමි ඇඟලුමක ප්‍රාථමික පිරිවැය, ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියන තුනේම එකතුව 800ක් කියලා ගාන දුන්නා. එතකොට ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය අන්තර්ගහනය කරොත් තමයි නිමි ඇඟලුමක පිරිවැය ලැබෙන්නේ. එහෙනම් අපි නිෂ්පාදන පොදුකාර්ය අන්තර්ගහනය කරමු. මම ගන්නවා පළවෙනි දෙපාර්තමේන්තුව කැපීම් අංශය. දැන් ඔබට මතක ඇති කැපීම් අංශයේ පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය අපිට ලැබුණා ඍජු ශ්‍රමපෑයකට රුපියල් 300ක්. ඒ වගේම ඔබට අර නිමි ඇඟලුමක ඇස්තමේන්තුගත පිරිවැය තුන් අවස්ථාවේ දීලා තිබුණා එක ඇඟලුමකට පැය කීයක් යනවද කියලා හොයාගන්න තොරතුරක්. එතකොට එක ඇඟලුමකට පැය 4ක් යනවා. එක පැයක අනුපාතය රුපියල් 300යි. එතකොට 300 වැඩි කිරීම පැය 4 කියන්නේ රුපියල් 1200ක් අන්තර්ගහණය වෙන්න ඕන. ඊළඟ අංශය තමයි මැසීම් අංශය. අපිට දුන්නා එක නිමි ඇඟලුමක්
නිම කරන්න යන්ත්‍රපෑ දෙකක් ඕනේ මැසීම් අංශයෙන් කියලා. එක යන්ත්‍රපෑයක පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය අපි ගණනය කළා රුපියල් 400යි කියලා. එතකොට පැය දෙක වැඩි කිරීම රුපියල් 400. රුපියල් 800ක් අන්තර්ගහනය කරන්න ඕනේ. එතකොට ඒ අනුව නිමි ඇඟලුමක නිෂ්පාදන පිරිවැය ප්‍රාථමික පිරිවැය 800යි පොදු කාර්ය පිරිවැය 1200යි 800යි කියන්නේ 2000යි නිමි ඇඟලුමක නිෂ්පාදන පිරිවැය රුපියල් 2800ක් වෙනවා. මෙන්න මේක තමයි ප්‍රශ්න අංක 3 පිළිතුර වෙන්නේ. ඉතින් පොදු කාර්ය පිරිවැය නිෂ්පාදිත වලට අවශෝෂණය කිරීම කියන අනුමාතෘකාව යටතේ මම දෙවන වැඩසටහනින් සාකච්ඡා කරේ කොහොමද පොදු කාර්ය පිරිවැය යම්කිසි නිෂ්පාදිතයකට අන්තර්ගහනය කරන්නේ කියන මාතෘකාව. එහිදී නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා අපි ගණනය කරනවා පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත. ඒ අන්තර්ගහන අනුපාත භාවිතා කරලා අපි ඒ නිෂ්පාදිතයට පොදු කාර්ය පිරිවැය අන්තර්ගහනය කරන්න ඕනේ. මේ ක්‍රියාවලියේදී අපි පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙල කරනවා. මෙන්න මේ ආකාරයට අපසෝසස් පෙළ ගිණුම්කරණයේ 13 ශ්‍රේණියේ තියෙන කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප කියන නිපුණතාවයේදී නිපුණතා මට්ටම් 14.7 පොදු කාර්ය පිරිවැය නිෂ්පාදිතයකට අවශෝෂණය කරන්නේ අන්තර්ගහනය කරන්නේ කෙසේද යන මාතෘකාව සාකච්ඡා කළා. ඉතින් මේ මාතෘකාව අතිශයින් වැදගත් ඔබගේ විභාගයට මම පැහැදිලි කළ ආකාරයට ලකුණු 10 සහ 15 වගේ පරාසයක ලකුණු ප්‍රමාණයක් මේ මාතෘකාවෙන් සාකච්ඡා කරනවා. මම හිතනවා ඔබට මේ මාතෘකාව අවබෝධ වෙන්නේ නැති කියලා. තව තවත් අභ්‍යාස පුරුදු වෙන්න ඒ තුලින් මේ අවබෝධය තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මෙවැනිම වැඩසටහනකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්. ආයුබෝවන්. I'm